දුවේ පුතේ මේක තමයි digestive system එකේ අවසානම part එක main components of the food with food digestion එකත් එක්ක කතා කරනවා. මේක හොඳට මතක තියාගන්න. මේ මූලික ටික නම් එච්චර වැදගත් වෙයක් නෑ. main components ගත්තොත් තමයි food එක carbohydrate, protein, lipids, vitamin, minerals and water කියන main සංඝටක component 6 තියෙනවා. අපි මෙහිදී විශේෂයෙන්ම කතා කරන්නේ carbohydrate, protein, lipids කියන සංඝටක ගැන තමයි. ඒතකොට කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ්ස් කියන්නේ ඊටම විශාල අණු. හරිද? ඒතකොට විශාල අණු හැදින්නේ චූටි අණු එකතු වෙලා. ඒතකොට කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකේ බේසික් යුනිට් එක තමයි මොනොසැකරයිඩ්. සිංහලෙන් කියොත් මොනොසැකරයිඩ් කියලා. ප්‍රෝටීන් වල මේන් කියන්නේ බේසික් යුනිට් එක තමයි ඇමයිනෝ ඇසිඩ්. ඔයාලා දන්නා පුතේ 11 වසරේත් මේ ටික මේ විදිහටම කියනවා. ලිපිඩ්ස් හැදලා තියෙන බේසික් යුනිට් තමයි ෆැටි ඇසිඩ් and ග්ලිසරෝල් කියලා. මොනොසැකරයිඩ් දෙකක් ඇතුළේ ඩයිසැකරයිඩ් ඇතුළේ ඔයාලා හෝඩිය ගණන් කරන්න දන්න මොනෝ ඩයෝ ටයෝ ටෙක්ටා එක්ස් එහෙම ගණන් කරන්න දන්නේ දවුලක් නැහැ. ඒතකොට කාබෝහයිඩ්‍රේට් ජීර්ණය කරන්න නම් කාබෝහයිඩ්‍රේට් ආහාරයක් ගත්තට පස්සේ අපි අනිවාර්යයෙන්ම ජීර්ණය කරන්න නම් පුතේ මොනොසැකරයිඩ් බවට පත් විය යුතුමයි. එතනින් එහාට කිසි දෙයක් වුණත් ඇබ්සෝප්ෂන් වෙන්නේ නැහැ. ලාස්ට් ප්‍රොඩක්ට් එක මොනොසැකරයිඩ් වුණොත් අපේ ඇඟට උරා ගන්න පුළුවන්. ප්‍රෝටීන් වුණත් ඒ වගේ ප්‍රෝටීන් ඩයට් එක අපි බිත්තරයක් කෑවට වෙන මොකක්වත් ඇබ්සෝප් වෙන්නේ නැහැ. බිත්තරේ කැඩෙන්නේ අවසානයේ ඵලයට ඇමයිනෝ ඇසිඩ් දක්වාම ප්‍රෝටීන් ඇමයිනෝ ඇසිඩ් බවට ලිපිඩ්ස් ඒ වගේ ලිපිඩ් fatty acid and glycerol හැටියට පත් විය යුතුමයි. පුතේ මෙතනින් එහාට තාම වැදගත් food digestion එක ගැන බලමු. ඔයාලා food digestion ගැන අනිවාර්යයෙන්ම දැන් කතා කරා. mainly two type mechanical digestion and chemical digestion. mechanical digestion එකට involve වෙන්නේ පුතේ tooth and අර digestive system එකේ muscles ටික. chemical digestion එකට දායක වෙන්නේ අර කතා කරපු enzyme ටික. ඒ enzyme ටිකට අමතරව තනින් තන enzyme කතා කරන්න වෙනවා. ඒ enzyme කොහොමද එන්නේ කියලා අපි කතා කරමු. දැන් අපි බලමු food digestion එකේ පළවෙනි digestion එක carbohydrate digestion එක. මේ diagram මේ විදිහට ඇඳලා ඔළුවට දාගන්න. ඔයාලට එන්න පුළුවන් exam එකට question එකක් හිටියට how does carbohydrate digestion කියලා. එතකොට explain කරන්න හරි මොකක් හරි කරන්න ආවට පස්සේ ඔයාලට අනිවාර්යයෙන්ම මේක ඔළුවේ තියෙනවා නම් මේ ටික ඔළුවේ තියෙනවා නම් පුතේ ඕන තරමක් විස්තර කරන්න පුළුවන්. විශේෂයෙන්ම කාබෝහයිඩ්‍රේට් අපි ආහාරයක් ගත්තාම කුක් පිසිලා ගන්න පුළුවන් කුක් ස්ටාර්ච් කියනවා. නොපිසින ලද කුක් වලට කියනවා අන්කුක් ස්ටාර්ච් කියලා පුතේ. තේරෙනවද? පිසින ලද පිස්ටේ හා නොපිසින ලද පිස්ටේ. අපි අමුයෙන් කෑවොත් ඒවට කියනවා අන්කුක් ස්ටාර්ච් කියලා. ස්ටාර්ච් කියන්නේ පිස්ටේ පුතේ. උයලා කෑවොත් අපි කියනවා කුක් ස්ටාර්ච් කියලා. ඕරල් කැවිටි එකේදී පළවෙනියෙන්ම සිද්ධ වෙන්නේ කුක් ස්ටාර්ච් ඩයිසැකරයිඩ් බවට පත් වෙන එක. ඩයිසැකරයිඩ් බවට තුන ස්ටාර්ච් කියන්නේ පොලිසැකරයිඩ් යා ලොකු අණුවක්. එයා කැඩෙනවා ඩයිසැකරයිඩ් යක් බවට. ඒකට දායක වෙනවා ඔයාලට මතක ඇති ඕරල් කැවිටි එකේ තිබ්බ එකම එන්සයිම සැලයිවරි ග්ලෑන්ඩ්ස් වලින් ස්‍රාවය කරපු සැලයිවරි ඇමයිලේස්. එතකොට අනිවාර්යෙන් මතක තියාගන්න එහෙනම් මේකට දායක වෙන මේ කෙමිකල් ඩයිජෙෂන් එක ගැන කතා කරන්නේ එන්සයිම දායකත්වයේ දක්වන ඩයිජෙෂන් එකක් ගැන කතා කරන්නේ. එහෙනම් මෙතනින් දායක වෙන එන්සයිමය ඕරල් කැවිටියේදී සැලයිවරි ඇමයිලේස් කියන එක. දැන් පුතේ අපි අමු ආහාරයි උයපු ආහාරයි දෙකම එකට කෑවා කියන්නකෝ. දැන් ඔන්න කට ඇතුලේදී මේ උයපු ටික නැත්නම් කුක් ස්ටාර්ච් ටික සැලයිවරි ඇමයිලේස් වල ඩයිසැකරයිඩ් බවට පත් වුණා. උයපු නැති අමු ආහාර ටික තියෙනවනේ. ඉන්නේ උයපු නැති අමු ආහාර ටිකයි අර බිඳ වැටිච්ච ඩයිසැකරයිඩ් ටිකයි පුතේ ස්ටොමක් එක තුලට එනවා. ස්ටොමක් එක තුලට එනවා. දැන් මතකයි. ස්ටොමක් එක එන්වයරන්මන්ට් එක highly acidic. තාම තද ප්‍රබල අම්ලයක් HCl තියෙන. ඒකට ආම්ලිකයි. ආම්ලික මාධ්‍යයේදී ඇමයිලේස් වල කාර්ය බිඳ වැටෙනවා. එහෙනම් ස්ටොමක් තුලදී පුතේ කාබෝහයිඩ්‍රේට් ඩයිජෙෂන් එකක් සිද්ධ වෙන්නේ නැත. හොඳට මතක තියාගන්න. එහෙනම් ඒ ආහාර ඒ විදිහටම ඕරල් කැවිටි එකේදී ආපු අර ඩයිසැකරයිඩ් ටිකයි අන්කුක් ස්ටාර්ච් ටිකයි ඊළඟ ස්ටොමක් එකෙන් බහිනවා කොහාටද පුතේ කිසිදු වෙනසක් නැතුව ස්මෝල් ඉන්ටෙස්ටින් එකට. දැන් පළවෙනියෙන්ම කරන්නේ අර අන්කුක් ස්ටාර්ච් ටික ඕරල් කැවිටි එකේදී මොකුත් වෙච්ච නැති අන්කුක් ස්ටාර්ච් ටික ඩයිසැකරයිඩ් බවට පත් කරන එක.
දැන් ඔයාලා දන්නවා වෙන්නේ ඩයිසැකරයිඩ් කියලා. එතකොට ඔයාට මතකයි එහෙනම් ස්මෝල් ඉන්ටෙස්ටින් එකේ පළවෙනි පාර්ට් එකට ඕපන් වුණා අර ඔඩ්ඩි ස්පින්ට් එක තුලින් පැන්ක්‍රියටික් එකෙන් එන ඩක්ට් එකෙන් පැන්ක්‍රියටික් ජූස්. එහෙනම් පුතේ පැන්ක්‍රියටික් එකේදී එන්සයිම් වල දන්නා පැන්ක්‍රියටික් ඇමයිලේස් කියලා. එහෙනම් මේ පැන්ක්‍රියටික් ඇමයිලේස් මෙහිදී ක්‍රියා කරනවා අර උයපු නැති නොපිසින ලද පිස්ටේ මත ඩයිසැකරයිඩ් බවට පත් කරන්න. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ පුතේ. ස්මෝල් ඉන්ටෙස්ටින් තුල තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඩයිසැකරයිඩ් ටිකක්. ඔයාලට කතා කරන්න තියෙන්නේ මෙහිදී ඩයිසැකරයිඩ් වර්ග 3ක් ගැන විතරයි. මොනවද ඩයිසැකරයිඩ් 3? සුක්‍රෝස්, මෝල්ටෝස්, ලැක්ටෝස්. දැන් ඕරල් කැවිටි එකේදී හැදිච්ච ඔන්න ඔය තුනෙන් එකක් හරි දෙකක් හරි තුනම හරි ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේ දැන් උන් හැදිලා තියෙනවා ඔන්න ඔය ඩයිසැකරයිඩ් 3. මේදී ඔයාලා දැක අනිවාර්යයෙන්ම දැක් ගන්න ඕන පුතේ ඩයිසැකරයිඩේ නමින්ම තියෙන එන්සයිමය. ඒ කියන්නේ සුක්‍රෝස් නම් සුක්‍රේස්, මෝල්ටෝස් නම් මෝල්ටේස්, ලැක්ටෝස් නම් ලැක්ටේස් කියන ඊට අදාළ නමින්ම තියෙන එන්සයිමෙන් පුතේ මේකේ මොනොසැකරයිඩ් වර්ග බවට පත් කරනවා. පුතේ මොනොසැකරයිඩ් වර්ග 3යි. මොනොසැකරයිඩ් වර්ග 3යි, ඩයිසැකරයිඩ් වර්ග 3යි. මොනොසැකරයිඩ් වර්ග 3 තමයි ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. එතකොට පුතේ සුක්‍රෝස් කියන එක හැදිලා තියෙන්නේ ඔය උක්සීනි වල තියෙන සුක්‍රෝස් ටික. සුක්‍රෝස් කියන ඩයිසැකරයිඩ් හැදිලා තියෙන්නේ මොනොසැකරයිඩ් දෙකයි. එතකොට මොනොසැකරයිඩ් දෙක තමයි එකක් ග්ලූකෝස් අනිත් මොනොසැකරයිඩ් ෆ්‍රක්ටෝස්. ෆ්‍රක්ටෝස් දෙකක් ඇතිලා හැදිච්ච ඩයිසැකරයිඩ් තමයි සුක්‍රෝස් කියන්නේ. සුක්‍රෝස් සුක්‍රේස් එකෙන් බිඳ වැටිච්චාම ඇති වෙන්නේ ග්ලූකෝස් ප්ලස් ෆ්‍රක්ටෝස්. ඒවා මොනොසැකරයිඩ් කිසි ප්‍රශ්නයක් නැහැ ඇබ්සෝබ් කරන්න පුළුවන්. අපි ගත්ත ආහාරයේ ඩයිසැකරයිඩ් මෝල්ටෝස් වුණා නම් පුතේ මෝල්ටේස් කියන එන්සයිමෙන් ග්ලූකෝස් ග්ලූකෝස් දෙකක් හැටියට තමයි කඩලා බිඳ දාන්නේ. ලැක්ටෝස් අපි ගත්තොත් එම් කිරි වල වගේ තියෙන වල තියෙනවා. ලැක්ටෝස් කියන ආහාරයේ ඩයිසැකරයිඩ් තිබුවොත් එම ලැක්ටේස් කියන එන්සයිමේ ග්ලූකෝස් ප්ලස් ගැලැක්ටෝස් කියන එක තමයි මේ අවසාන ඵලයේ බවට පත් වෙන්නේ. දැන් කිසි ප්‍රශ්නයක් බය වෙන්න එපා පුතේ. අවසාන ඵල මොනොසැකරයිඩ් වෙලා අවසానයි. මෙන්න ස්මෝල් ඉන්ටෙස්ටින් වල තමයි දැන් ඔක්කොම අවසාන ඵල තියෙන්නේ. මම කිව්වා ගොඩක් පෝෂණ කොටස් absorption එක වෙන්නේ small intestine කියලා. එහෙනම් ඔයාලා ගත්ත carbohydrate digestion එක complete and absorption වෙනවා small intestine තුලදී. පුතේ මේක නැවත නැවත ස්ටඩි කරන්න. ඊළඟට අපි බලමු protein digestion එක කියලා. අපි ගන්න ආහාර protein දැන් මුඛ කුහරයේදී වෙන්නේ නැහැ. මුඛ කුහරයේදී කිසිම දෙයක් වෙන්නේ නැහැ. මුඛ කුහරයේ තුල තිබ්බේ පුතේ salivary amylase විතරනේ. salivary amylase කියන්නේ amylase කිව්වොත් ඒක දායක වෙන්නේ carbohydrate digestion එකට. එතකොට protein digestion කරන්න පුළුවන් stomach එකේදී මේ oral cavity එකේදී කිසිදු enzyme එකක් තිබෙන්නේ නැහැ. එහෙනම් දැන් අපි ගත්ත අර ආහාර දෙක protein ටි කියනවා stomach එක තුලට. stomach වල තුලට එනවා ඔයාලට මතක ඇති inactive pepsinogen කියලා එකක් තිබ්බා. එහෙනම් inactive pepsinogen active කරන්න ඕනේ ක්‍රියාකාරී බවට පත් වෙන්න pepsin බවට. ඒකට දායක වෙනවා HCl. ඔයාලට අනිවාර්යයෙන්ම මතක ඇති මෙන්න මේ ඇති වෙච්ච pepsin අර ස්ටොමක් එක තුලට ආපු ප්‍රෝටීන් මත ක්‍රියා කරලා හදනවා පුතේ පොලිපෙප්ටයිඩ් කියන ප්‍රෝටීන් වලට වඩා අඩු අණුවක් සංකීර්ණ අණුවක්. දැන් ස්ටොමක් තුල වෙන්නේ ඔන්න ඔය ස්ටෙප් එක විතරමයි. ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා විතරමයි. තේරුණාද? දැන් උන් ආහාර එනවා ස්මෝල් ඉන්ටෙස්ටින් එකට. ඔයාලට මතක තියෙන්න ඕනේ මම ඉස්සරලත් කිව්වා ස්මෝල් ඉන්ටෙස්ටින් එකෙන් එහාට ෆුඩ් ඩයිජෙෂන් එකක් වෙන්නේ නැහැ. එහෙනම් ස්මෝල් ඉන්ටෙස්ටින් තුලදී සම්පූර්ණයෙන් මෙන්න මෙවුවා බිඳ වැටිලා ඇඟට උරා ගන්න ඕනේ. හරිද? මෙවුවා බිඳ වැටෙන්න දායක වෙන්න කලින් ට්‍රිප්සිනෝජන් ඕජන් ඉනැක්ටිව් වලට ඕජන් කියන මත පෙප්සිනෝජන් ට්‍රිප්සිනෝජන් කයිමෝට්‍රිප්සිනෝජන් ශ්‍රාවය කරන්න පුතේ පැන්ක්‍රියස් එකේ. එතකොට පැන්ක්‍රියස් ජූස් එක අර ඩුඩිනම් එකට එනකොට ඒකේ තියෙන ඉනැක්ටිව් එන්සයිම් ටික ට්‍රිප්සිනෝජන් කයිමෝට්‍රිප්සිනෝජන් ටික එනවා ස්මෝල් ඉන්ටෙස්ටින් වලට. ස්මෝල් ඉන්ටෙස්ටින් එකේ තියෙන එන්සයිම් වලට අනිවාර්යයෙන්ම මතකයි ඒක එන්ටරෝකයිනේස්. ඒ එන්ටරෝකයිනේස් වලින් මේ නෝජන් කියන නම ගහපු ලේබල් එක ගහපු අක්‍රිය ටික ඇක්ටිව් තත්ත්ව ට්‍රිප්සින් කයිමෝට්‍රිප්සින් බවට පත් කරනවා. දැන් ඕන් ඇක්ටිව් ස්මෝල් ඉන්ටෙස්ටින් එකේ තියෙන
එන්සයිම ටික. තේරුණාද? මේ අර ස්ටමක් එක තුලදී ඇතිවෙච්ච පොලිපෙප්ටයිඩ් ටික මේ ට්‍රිප්සින් and කයිමොට්‍රිප්සින් හදන පුතේ ට්‍රයිපෙප්ටයිඩ් and ඩයිපෙප්ටයිඩ්. එක්ක ට්‍රයිපෙප්ටයිඩ් වෙන්න පුළුවන් නැත්නම් ඩයිපෙප්ටයිඩ් බවට පත් වෙන්න පුළුවන්. මේ ඔක්කොම වෙන්නේ ස්මෝල් ඉන්ටෙස්ටින් එකකදී. ඊට පස්සේ මේ ඩයිපෙප්ටයිඩ් නැත්නම් ට්‍රයිපෙප්ටයිඩ් ටික පෙප්ටිඩේස් නම ලේසි මතක තියාගන්න පුතේ. පෙප්ටිඩේස් කියන එන්සයිමෙන් ඇමයිනෝ ඇසිඩ් බවට පත් වෙනවා. මේක වෙන්නේ ස්මෝල් ඉන්ටෙස්ටින් තුලදී. ඒතකොට ඔයාලට මතකයි ප්‍රෝටීන් වල අවසාන ඵලය ලාස්ට් ප්‍රොඩක්ට් එක එන්ඩ් ප්‍රොඩක්ට් එක ඇමයිනෝ ඇසිඩ් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අවශෝෂණය කරගන්න පුළුවන්. තේරුණාද? ඊළඟ එක තමයි මේන් ප්‍රොඩක්ට් එක ෆැට් ඩයිජෙෂන්. ඔයාලට මම ඉස්සරලත් කිව්වා ෆැට් ඩයිජෙෂන් වෙන්න නම් පුතේ බයිල් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. බයිල් තියෙන්න ඕනේ. බයිල් ප්‍රොඩක්ට් කරනවා liver එකේ, ස්ටෝර් කරනවා ගෝල් බැඩර් එකේ. මෙන්න අපි ෆැට් ගත්ත ගමන්ම අර බයිල් ටික එනවා මතකනේ ඩියුඩිනම් එකට. ඩියුඩිනම් එකට ආවට පස්සේ ෆැට් ඉමල්සිෆයිඩ් ෆැට් කරනවා. ඒ කියන්නේ ඔයාලට මතක ඇති ලස්සන වචනයක්. මේද තෛලෝදීකරණය කියලා කියන්නේ. අපි කියනවා ඉමල්සිෆයිඩ් ෆැට් මේද තෛලෝදීකරණය බාටපත් වුණා. ෆැට් එක බයිල් එක එකතු වෙලා හොඳට අවශ්‍යතාවය සම්පූර්ණ කරගත්තා. ඉන්න මේ ඉමල්සිෆයිඩ් ෆැට් පුතේ පොඩි චුටි ටයිපින් මිස්ටේක් ඇති පැන්ක්‍රියටික් ලයිපේස් මතකනේ මේ ලයිපේස් එක එන්නේ පැන්ක්‍රියස් එකෙන්. මේ පැන්ක්‍රියටික් ලයිපේස් මගින් හදන පුතේ ෆැටි ඇසිඩ් and ග්ලිසරෝල් කියලා. පැන්ක්‍රියටික් ලයිපේස් ආවේ පැන්ක්‍රියස් එකෙන්. වාට මතක ඇති පැන්ක්‍රියට් ජූස් ඇවිල්ලා ජුඩන් මේකට තමයි වැටෙන්නේ. එතකොට අර හැදිච්ච ස්මෝල් ඉන්ටෙස්ටින් එකේ අර බයිල් එක හැදිච්ච ඉමල්සිෆයිඩ් ෆැට් මත පැන්ක්‍රියටික් ලයිපේස් ක්‍රියා කරලා ෆැටි ඇසිඩ් and ග්ලිසරෝල් හදනවා. පුතේ ෆුඩ් ඩයිජෙෂන් එක දැන් හොඳට මතක ඇති. ඔන්න ස්මෝල් ඉන්ටෙස්ටින් එකේ ෆැටි ඇසිඩ් and ග්ලිසරෝල් හැදුනා. කිසි ප්‍රශ්නයක් නැහැ. අවශෝෂණය කරා. එතකොට ඔයාලට දැන් මම අර කතාවක් කිව්වේ ස්මෝල් ඉන්ටෙස්ටින් එකේ ෆුඩ් ඩයිජෙෂන් එක අවසන් වෙලා අවශෝෂණය වෙනවා කියන එක. දැන් ඔයාලට මතක ලොකු අයිඩියා එකක් එන්න ඇතිනේ. එහෙනම් කාබෝහයිඩ්‍රේට් උත් අවසාන ඩයිජෙෂන් එක උනේ ස්මෝල් ඉන්ටෙස්ටින් එකදී. ප්‍රෝටීන් ඩයිජෙෂන් අවසන් උනේ ස්මෝල් ඉන්ටෙස්ටින් එකදී. ෆැටි ඇසිඩ් අවසාන ඩයිජෙෂන් එක උනේ ස්මෝල් ඉන්ටෙස්ටින්. එහෙනම් මේකේ අවශෝෂණය කරනවා නම් මෙන්න මේ කියපු මූලික බේසික් යුනිට්ස් එක ඇබ්සෝබ් කරගන්න අපේ සර්කියුලේටරි සිස්ටම් එකට අනිවාර්යයෙන්ම එහෙනම් ස්මෝල් ඉන්ටෙස්ටින් එකේදී තමයි සිද්ධ වෙන්නේ. පුතේ ඩයිජෙස්ටිව් සිස්ටම් එක මම හිතන්නේ ඊටාම පැහැදිලි කියලා කතා කරා. ඊටාම පැහැදිලි කියලා මම හිතනවා. ඩයිජෙස්ටිව් සිස්ටම් එකේ මේක එකපාරක් බලන නවත්තන්න එපා. දෙපාර තුන් පාර නවත්ත බලන්න. මේකේ අමාරු වචන ලියන්න ෆුඩ් ඩයිජෙෂන් එකට අහන්න පුළුවන්. describe about food digestion කියලා නැත්නම් main what are the main parts of the carbohydrate digestion කියලා නැත්නම් how does digest food any questions අහන්න පුළුවන් food digestion එක ගැන. එතකොට ඒ වගේ ප්‍රශ්න වලට ඔයා සූදානම් වෙන්න වාගේ exam එක ළඟ නම් අනිවාර්යයෙන්ම මේක දෙපාරක් තුන් පාරක් බලන්න. ඒක තමයි වැදගත්ම දේ. පුතේ පොඩි mistake pronunciation වල චූටි weakness point එන්න ඇති. ඒ හින්දා එව්වා හිතන්න එපා. අනිවාර්යයෙන්ම ස්ටඩි කරන්න. මගේ මේ වීඩියෝස් බලන ගම ඔයාලා රිෆර් කරන්න. මම ස්පෙෂලි මම ගැරන්ට් කරේ මම බලලා තියෙන දන්න රොස් ඇන් විල්සන් ඒකයි. ඔයාලා රොස් ඇන් විල්සන් යූස් කරන්න. ගොඩාක් විස්තරයක් ඔයාලට දැනගන්න පුළුවන්. එතකොට ඔයාලා දැනුමින් සම්පූර්ණ වෙන්න. ඇනටොමි ඇන්ඩ් ෆිසියොලොජි කියන්නේ ඊසි සබ්ජෙක්ට් එකක්. අපි ඇඟ ගැන උගන්වන්න පුතේ. දැන් ඔයාලා කනකොට මතක තියාගන්න. අද කෑවේ මොනවද බත් පිඟානේ. මෙන්න මේවා මේ විදිහට ගියා මේ විදිහට ගියා මෙන්න මේ විදිහට. මෙතනින් ගියා මේ විදිහට මේ අන්න ඒ විදිහට ලස්සනට ඔළුවේ චිත්‍රයක් මව ගන්න. හොඳට කරන්න. මම දැන් යූරින් සිස්ටම් එක ඉවර කරා පුතේ. දැන් අද ඉවර කරා මේ gastrointestinal tract එක අපි කියනවා මේ elementary canal එක කියලා. ඒක ඉවර කරා. පුතේ ඔයාලා මේ තියෙන questions බලලා papers discuss කරගන්න යාළුවොත් එක්ක මොනවා හරි question එකක් ආවොත් එහෙනම් මට reply එකක් දෙන්න. මගේ YouTube Facebook page එක තියෙනවා. page එකේ ඕන තරම් comments කරලා මොනවා හරි question paper එකක් තියෙනවා දාන්න ඒකට මම answer කරලා free වෙලාවක දෙන්න. කාර්ය බහුලයි වැඩ කරන ගමන් තමයි මේ situation එකේ ඉන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔයාලා හරි දෙයක් කරලා anatomy හොඳට ගොඩ ගන්න කියලා. අනිවාර්යයෙන්ම පොඩි ඉඟියක් දෙන්න. හෙට කරනවා
කරන්න ප්ලෑන් කරලා තියෙනවා ස්කිල්ලර් සිස්ටම් එක. ලස්සන මාතෘකාවක් ස්කිල්ලර් සිස්ටම් කියන්නේ ගොඩක් අය අමාරු කියන සිස්ටම් එකක් බලන්න උත් කරපුවාම එහෙනම් පුතේ හෙට හම්බෙමු.